ආයුබෝවන් දරුවනේ අපි ඔයාලට මතක ඇති කලින් සතියේ විජීය භාග පාඩම අපි සම්පූර්ණයෙන්ම ඉවර කරා නේද? එතකොට අපිට අද දවසේ පටන් ගන්න තියෙන්නේ ප්‍රතිශත පාඩම. එතකොට ප්‍රතිශත පාඩමේදී ඔයා දන්නවා ඔයාට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවානේ නේද? අපි ඉස්සෙල්ලාම අපි 7 පන්තියේදී ඉගෙන ගත්තා භාගයක් කොහොමද ප්‍රතිශතයක් විදියට ලියන්නේ කියලා. නේද? භාගයක් ප්‍රතිශතයක් ලෙස දක්වන්නේ කොහොමද කියන එක අපි ඉගෙන ගත්තා. කොහොමද භාගයක් හෝ දශම සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස ලියන්නේ? හරි. මාත්‍රිකාව දාගන්නකො ලොකු මාත්‍රිකාව ප්‍රතිශත. මාත්‍රිකාව දාගන්න ප්‍රතිශත කියලා. ප්‍රතිශත. අණු මාත්‍රිකාව ලියා ගන්න භාග දශම සංඛ්‍යා ප්‍රතිශත ලෙස දැක්වීම. ප්‍රතිශත ලෙස දැක්වීම භාග එහෙම නැත්නම් දශම සංඛ්‍යාවක් කොහොමද අපි ප්‍රතිශතයක් ලෙස දක්වන්නේ කියලා බලමු. භාග දශම සංඛ්‍යා ප්‍රතිශත ලෙස දැක්වීම. හරිනේ? හරි. යට රූලේ නෝට් එක ලියා ගන්නකො ඊට පස්සෙම අපි ගණන් ටිකක් හදමු. කිසියම් භාග සංඛ්‍යාවක් හෝ දශම සංඛ්‍යාවක් ප්‍රතිශතයක් ලෙස දැක්වීමේදී 100% බෝඩ් එක දිහා බලන්නකො 100% ගුණ කළ යුතුය. 100% ගුණ කර 100% ගුණ කර 100% ගුණ කර දැක්විය යුතුය. දැක්විය යුතුය. දැක්විය යුතුය. සියෙන් ගුණ කර දැක්විය යුතුය. හරි. අපි එහෙනම් භාග සංඛ්‍යාවක් අප ප්‍රතිශතයක් ලෙස ලියමු ඉස්සෙල්ලාම. අපිට ගාණක් දෙනවා 2න් 1 කියලා පුතේ. 2න් 1 එහෙනම් ගුණ කිරීම 100ට 100 කියලා දැම්මා. බලන්න 2ට 2 ඒවා 1යි 100ට 2 ඒවා 50ක් තියෙනවා. එහෙනම් 1 ගුණ කිරීම 50 කියන්නේ 50යිනේ උත්තරේනේ. 50 බෙදීම 2. 50 බෙදීම 1. එක්වරක් 1 1යිනේ. එහෙනම් 51න් බෙදුවම උත්තරේ 50ම. එහෙනම් 100ට 50යි කියලා ওই විදිහට උත්තරේ එනවා. අපිට මෙහෙම දුන්නොත් බලන්න 3යි 4න් 1 කියලා ගාන දෙන. එහෙනම් 4න් 3 වරක් 4 12යි 1යි 13යි. විෂම භාගයක් ලෙස ලියලා 100ට 100න් ගුණ කරා. යටට 1 දාගත්තා බෙදන්න ලේසි වෙන්න 4ට 1යි 10ට 4 ඒවා 2යි දෙවරක් 4 8යි ඉතුරුයි 2ක් නේද? එතකොට ඉතුරුයි 2ක් 20යි 20ට 4 ඒවා 5යි. එහෙනම් 25 වරක් 13. බලන්න උත්තරේ 13 වරක් 5 65න් 5යි 6ක් ඉතුරුයි 13 වරක් 2 26යි 6යි 32යි 100ට 325යි කියලා ප්‍රතිශතයක් ලෙස එනවා. හරිද? හරිනේ බලන්න. සම්පූර්ණේව 3ක් කියන්නේ 100 ඒවා 3 කියන්නේ 300යිනේ. 300යි 4න් එකක් කියන්නේ 125ක් නවා දන්නවනේ නේ. එතකොට 125යි කියලා ප්‍රතිශතය එනවා. හරි. අපි ඊළඟට දශම සංඛ්‍යාවකට යන්කෝ අපි. දශම සංඛ්‍යාවකට මම මෙහෙම ලියන්න. තුන්වෙනි ගාන විදිහට දශම සංඛ්‍යාව. බලන්න අපිට දෙනවා 0.3. එහෙනම් 0.3 කියන එක ගුණ කරනවා 100ට 100ෙන්. එහෙනම් 3නේ තියෙන දශම දෙකත් එක්ක 100ෙන් ගුණ කරන කියන්නේ අගට බිංදු දෙකක් දානවා. එහෙම නැත්නම් මෙයාගේ දශම දෙකනේ තියෙන්නේ දෙපාරක් අර හැට යවනවා. ඊට මෙතෙන්ට එනවා වලවට බිංදුවක් දැම්ම. එහෙනම් උත්තරේ එනවා 100ට 30යි කියලා උත්තරේ ආවනේ. බලන්න අපිට මෙහෙම එකක් આવොත් 4 අපිට මෙහෙම දෙනවා 1.32යි. හරිද? එහෙනම් 1.32 ගුණ කිරීම 100ට 100. දශම දෙක දෙපාරක් කරනවා කියන්නේ ඊට මෙතෙන්ට එන්නේ. එහෙනම් උත්තරේ එනවා කොහොමද එන්නේ? 132යි ප්‍රතිශත ලකුණ දාන්න වෙනවා. ওই විදිහට අපිට භාගයක් හෝ දශම සංඛ්‍යාවක් ප්‍රතිශතයක් ලෙස දක්වන්න පුළුවන්. නේද? එතකොට හරි. ඔය ටික උදාහරණ කියලා ලියා ගන්නකො මම විනාඩියක් දෙන්න. ඉක්මනට ලියා ගන්න උදාහරණ කියලා. හරි. ලියන ගමන් මේ ටික අහගන්න. වගුවක් තියෙනවා ප්‍රතිශත
ටියුට් එකට අදාළ. ඒ ටියුට් එකේ ප්‍රතිශත පාඩමේ 14 වෙනි පාඩම තියෙනවනේ. ඒකේ පළවෙනි ගාන තියෙනවා වගුවක් සම්පූර්ණ කරන්න. භාගයක් දීලා භාගය දශමාකාරයෙන් ලියන්න තියෙනවා. ඊට පස්සේ පුතේ එයා ප්‍රතිශතයක් ලෙස පත් කරන්න කියලා තියෙනවා. ඒ දෙකම ඔයා කරන්න ඕන. භාගයක් කරලා පස්සේ ප්‍රතිශතයක් විදිහට පත් කරන්න. හරිද? ඇති නේද වෙලා? හරි. අපි යන් ඊට පස්සේ අපිට කියනවා ප්‍රතිශත ලෙස දක්වන්න කියලා. රුපියල් 20ක් රුපියල් 100ක ප්‍රතිශතයක් ලෙස දක්වන්නලු. හරි බලන්න. ප්‍රමාණයකින් ප්‍රමාණයක් නේද? රුපියල් 20ක් 100ක ප්‍රතිශතයක් ලෙස. රුපියල් 100ක ප්‍රතිශතයක් ලෙස රුපියල් 20ක් 100කින් 20ක් ගුණ කරනවා 100ට 100ෙන්. එතකොට උත්තරේ එනවා පුතේ කීයද? 0.2කට මේ 0.2 කැපුවා එහෙනම් 100ට 20යි ප්‍රතිශතය. තේරුණා නේද එන හැටි බබාලට? හරි. ඕම් ওই විදිහට අපිට ප්‍රතිශතයක් ලෙස දක්වන්න පුළුවන්. ටියුට් එකේම තියෙන ගාණක් තමයි කීවේ. රුපියල් 100ෙන් රුපියල් 20ක් නේද? ඔහොම නේද කියන්නේ? රුපියල් 100ෙන් රුපියල් 20ක්. හරිද? ওই විදිහට අපිට ප්‍රතිශතයක් විදිහට දක්වන්න පුළුවන්. අපිට තව ඔය වගේ ගණන් දෙන්නොත් බලන්න අපිට මෙහෙම ගාණක් දුන්නොත් මීටර් 40ක් කිලෝමීටර් 1කින් 1 km කින් මීටර් 4ක් 40ක් කියලා දාමු 40ක් කියලා දෙනවා කියලා හිතන්න. හරිද? එහෙනම් මීටර් නෙමෙයා මීටර් 40යි. ඒකක දාන්නේ නැහැ. කිලෝමීටර් 1යි. යා මීටර් ගණන 1000න් ගුණ කරනවා. එතකොට 1000යි. එයා ගුණ කරනවා 100ට 100ෙන්. හරි ලේසියිනේ. 0.02 කැපුවා 0 එහෙනම් 4යි. එහෙනම් 100ට කීයද පුතේ? 4ක් කියලා උත්තර එනවා. හරිම ලේසි. එහෙනම් ඔන්න ප්‍රමාණයකින් ප්‍රමාණයක් ප්‍රතිශතයක් ලෙස දැක්වීම. අනුමාත්‍රිකාව ලියා ගන්නකො. කිසියම් ප්‍රමාණයකින් ප්‍රමාණයක් ප්‍රතිශතයක් ලෙස දැක්වීම කියලා මේ ටික හදාගන්න. හරිද? කිසියම් ප්‍රමාණයකින් ප්‍රමාණයක් ප්‍රතිශතයක් ලෙස දැක්වීම කියලා මේ ටික හදාගන්න. මම චූටි වෙලාවක් දෙන්නම්. මේ ටිකට අක් ගාලා දාගන්නකො. කිසියම් ප්‍රමාණයකින් ප්‍රමාණයක් ප්‍රතිශතයක් ලෙස දැක්වීම. ඉක්මනට හදාගන්න ওই ටික. හරි වෙලා ඇති නේද? හරි. දැන් අපිට කිසියම් ප්‍රමාණයකින් ප්‍රතිශතයක් හොයන්න කිව්වොත් කොහොමද හොයන්න බලමු. ලියා ගන්න අනුමාත්‍රකාව කිසියම් ප්‍රමාණයකින් ප්‍රතිශතයක් සෙවීම. කිසියම් ප්‍රමාණයකින් ප්‍රතිශතයක් සෙවීම. කිසියම් ප්‍රමාණයකින් ප්‍රතිශතයක් සෙවීම. කිසියම් ප්‍රමාණයකින් ප්‍රතිශතයක් සෙවීම. හරි. අපිට මෙහෙම ගානක් දුන්නොත් බලන්න. එක රුපියල් 15000කින් හරිද 100ට 30ක් කොපමණද කියලා අහනවා. රුපියල් 15000කින් 100ට 30ක් කොහොමද පුතේ හොයන්නේ? එහෙනම් ගාන රුපියල් 15000යි. එයා ಗುಣ කරන්න වෙනවා 100ට 30කින්. භාගයක් විදිහට ලියුව මෙහෙම ලියන්නේ. 100ට හරිම ලේසි. බිඳුවට බිඳුවයි මේ බිඳුවට බිඳුවයි. 3 වරක් 0.2යි 3 වරක් 15 පහ එකක්. ඒතරයි 3 වරක් 3යි මේකයි 4යි. එහෙනම් රුපියල් 4500ක් එනවා. රුපියල් 4500ක්. හරිම ලේසි නේද? ඔය වගේ ඕනෑම ගාණක් ඔයාලට දැන් හදන්න පුළුවන්. ඔය වගේ ප්‍රමාණයකින් ප්‍රතිශතයක් වෙස දැක්වුවොත් නේද? පාඨයේදී අපි උගන්ලා තියෙනවා. ඊට පස්සේ 9 දී ලාභ ප්‍රතිශත වලට ගියානේ.
මේ ටික දන්නවා කියන්නේ ඒ ටික කොහොමද දන්නවනේ නේ. හරි. මේ ටික ලියා ගන්න කොටක් ගන්න. මේක ලියාගත්තා. ඊළඟට අපිට යන්න පුළුවන් බදු වලට කෙලින්. මොකද්ද බද්දක් කියන්නේ මොකද්ද කියලා බලමු. හරි. වෙලාව ඇති නේද? ලියා ගන්න බදු. බදු කියලා මාතෘකාව ලියන්න දයන්නේ. වෙන මොනවත් එහෙම ලියන්න එපා. බදු. දැන් මේ දවස්වල ගෙවල් වලට ගේන බඩු ගැන කතා කරන්නේ. ඒක නිසා වෙන මොනවද ලියයි. ඒක නිසා ලියා ගන්න බදු දයන්න. හරි. අපි බලමු ඉස්සෙල්ලාම බද්දක් කියන්නේ මොකද්ද කියලා. නේද? බද්දක් කියන්නේ මොකද්ද ඇත්තට? අහගන්න. දැන් ඔයා දන්නවා කිසියම් රටක් පාලනය කරද්දී ඒ පාලනයට එක් විදිහට වියදම් දරන්න සිද්ධ වෙනවා. නේද? එක විදිහට වියදම් දරන්න සිද්ධ වෙනවා. එතකොට මේ පාලනය කරද්දී එක විදිහට වියදම් දරනවානේ. මේ දරන වියදම් ඉටු කරන්න සල්ලි හොයාගන්නේ කොහොමද? මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව තිබ්බා කියලා රාජපක්ෂ මහත්තයා ගෙදරින් ගෙනල්ලා දෙනවද? රටේ ඉන්න අයට කන්න. ආණ්ඩුවට පඩි රජයේ සේවකයන්ට පඩි දෙනවද? මහින්ද මහත්තයා ගෙදරින් ගේනවා. ගෝඨාභය රාජපක්ෂ ගෙදරින් ගේනවා. රනිල් මහත්තයා ගෙදරින් ගේනවා. එහෙමද? එහෙම වෙන්නේ නෑ පුතේ. එහෙනම් ඔයාලගේ ළඟම ඉන්න පළාත් සභාවේ පළාත් පාලන ආයතනයේ සභාපතිතුමා ගෙදරින් ගේනවා. කෑගල්ලේ ගත්තොත් ජී.කේ මහත්තයා. ගෙදරින් ගෙනලා තමයි දෙන්නේ නගරාධිපතිතුමා. එහෙමද? ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා ජගත් ජයසිංහ මහත්තයා. ගෙදරින් ගෙනලා දෙන්නේ නෑ. එතකොට මෙන්න මේ රජයක වියදම් නැත්තම් මේ රජයක් පවත්වාගෙන යන්න මේ රටක රජයක් පවත්වාගෙන යන්න වියදම් වර්ග ටිකක් දරා ගන්න සිද්ධ වෙනවා. වියදම් දරා ගන්න සිද්ධ වෙනවා. හරි එන්නේ ඒ වියදම් සඳහා බදු විදිහට මහජනතාවගෙන් මුදල් එකතු කරනවා. එහෙනම් අර මහජනතාවගෙන් එකතු කරන මුදල් වලට අපි කියනවා බද්දක් කියලා කියනවා. මොකද කියන්නේ පුතේ? බද්දක් කියලා කියනවා. හරි. අහගන්නකෝ. රටක රජයක පුනරාවර්තන වියදම් පියව ගන්න මහජනතාවගේ මුදල් අය කරගන්නවා. ඒ ලෙස අය කරගන්න මුදල් වලට අපි බදු කියලා කියනවා. යටි නෝට් එක දාගන්න. කිසියම් රටක රජයක් තම රටෙහි පුනරාවර්තන වියදම් පියවා ගැනීම සඳහා රටේ මහජනතාවගෙන් බදු අය කරගනු ලබයි. රටේ මහජනතාව මුදල් අය කරගනු ලබයි. ලියගන්න. මුදල් අය කරගනු ලබයි. එලෙස අය කරගන්නා මුදල් බදු යනුවෙන් හැඳින්විය හැකිය. එලෙස අය කරගන්නා මුදල් බදු යනුවෙන් හැඳින්විය හැකිය. එවැනි එලෙස අය කරගන්නා මුදල් බදු යනුවෙන් හැඳින්විය හැකිය. හරි. යටින් ඔයා ලියා ගන්න බදු වර්ග 3ක් විතර අපි චුට්ටක් ලියාගමු. ලියාගෙන ඉවර වෙලා අපි පස්සේ ඊට ගැන කතා කරමු. හරි? අනුමත් යටින් ලියා ගන්න තරු ලකුණු 3ක් දාලා පළවෙනි එක්කෙනා තමයි වරිපනම් බද්ද. වරිපනම් බදු. 2 තීරු බදු. 3 ආදායම් බදු. ආදායම් බදු. හරි. මේ ටික ලියා ගන්න. ඔය තුන ගැන ඊට පස්සේ අපි කතා කරමු. හරි? වරිපනම් බදු, තීරු බදු, ආදායම් බදු. හරි. ලියා ගන්න පුතේ අනුමාතිකාවක් විදිහට වරිපනම් බදු. ලියා ගන්න අනුමාතිකාවක් විදිහට වරිපනම් බදු. වරිපනම් බදු කියලා අපි නෝට් එක දාගෙන ඊට පස්සේ අපි වරිපනම් බදු ගැන කතා කරමු. හරිද? යටින් ලියා ගන්න. කිසියම් පළාත් පාලන ආයතනයක් මගින්
පළාත් පාලන ආයතනයන් මගින් තම බලප්‍රදේශයේ ජීවත් වන පුද්ගලයන් සඳහා ලබා දෙන පහසුකම් ලෙස මහා මාර්ග වීථි ආලෝකකරණය කැලිකසල කළමනාකරණය වැනි දෑ හැඳින්විය හැකිය. මේ පහසුකම් සැපයීම වෙනුවෙන් එම පළාත් පාලන ආයතනය තම බලප්‍රදේශය තුල ඇති නිවාස ඉඩකඩම් හා ව්‍යාපාරික ස්ථානවලින් අය කෙරෙන මුදල් වරිපනම් යනුවෙන් හැඳින්විය හැකිය. යට ගියා ගන්න යටුගෙන දාරියෙන් මේ වරිපනම් මුදල් වාර්ෂිකව අය කරනු ලබන අතර එම දීපල වලින් එහි වාර්ෂික තක්සේරුගත වටිනාකමින් කිසියම් ප්‍රතිශතයක් වරිපනම් ලෙස අය කරනු ලබයි. මෙම වරිපනම් මුදල මාස 3කට වරක් හෙවත් කාර්තුවකට වරක් ගෙවිය හැකිය. එනම් මුළු වරිපනම් බද්ද සිව් වතාවකදී නැත්නම් 4 වතාවකදී ගෙවා දැමිය හැකිය. හරි. එහෙනම් ඔන්න වසරක් කියන්නේ කාර්තු 4ක් නේද? මාස 3 කෑලි 4ක් තියෙනවා. එහෙනම් කාර්තු 4කින් අපිට මේ ඒ අදාළ වර්ෂයට අදාළ
මුදල වරිපණම් බදු මුදල ගෙවන්න පුළුවන්. හරිද? දැන් අපිට ওই විදිහට හරි. අහගන්න. සාමාන්‍යයෙන් පුතේ ඔයාට ගාණක් දෙද්දී දීපලෙහි වාර්ෂික තක්සේරුගත වටිනාකම දෙනවා. හරිද? අපි යම් බලන්න ටියුට් එකේ තියෙන ගාණ්ඩ බාන වාර්ෂික වටිනාකම රුපියල් 50000ක් ලෙස තක්සේරුගත කර ඇති නිවසක් සඳහා 105ක වාර්ෂික වරිපණම් බදු මුදලක් අය කරනවලු. වසරකට නිවස සඳහා ගෙවිය යුතු වරිපණම් බද්ද ගණනය කරන්න කියලා කියනවා. හරිද? ලියා ගන්න ටියුට් එක නැති අය ගන්න. වාර්ෂික වටිනාකම 50000ක් ලෙස තක්සේරු කර ඇති නිවසක් සඳහා 105ක වරිපණම් බද්දක් අය කරයි. 105ක වරිපණම් බද්දක් අය කරයි. වාර්ෂික වරිපණම් බද්ද කීයද? හරි බලාගන්න. තක්සේරුගත වටිනාකම දීලා තියෙනවා. එහෙනම් අපි දන්නවා 105යිනේ වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය. එහෙනම් මේ රුපියල් 50000යි තක්සේරුගත වාර්ෂික වටිනාකම ඒක ගුණ කරන්න තියෙනවා පුතේ 105න්. එතකොට උත්තර එනවා 0.0ක් කැපුවා 0.0යි 5 වරප්පා 25යි. රුපියල් 2500ක් කියලා එනවා. රුපියල් 2500ක් කියලා එනවා. රෝම ඉලක්කම් දෙක කියලා දාගන්න. ඕක හදාගෙන ඉවර වෙලා කාර්තුවකට අය කරන වරිපණම් බද්ද කොපමණද? වරිපණම් බද්ද කොපමණද? හරි. දැන් අවුරුද්දකට වරිපණම් බද්ද දන්නව නේද? එහෙනම් අපෙන් කාර්තුවකට වරිපණම් බද්ද අහන. එහෙනම් කාර්තුවක බද්ද සමානයි රුපියල් 2500යිනේ මුළු වාර්ෂික බද්ද. ඒක බෙදන්න වෙනවා කාර්තු ගණනෙන්. කාර්තු ගණන කීයද පුතේ? 4යි. එහෙනම් බෙදුම් බලන්න. 4ට 4 ඒව 1යි 25ට 4 ඒව 6යි. 6 වරක් 4 24යි ඉතුරු 1යි. 10ට 4 ඒව 2යි 8යි ඉතුරුයි 2යි. 20ට 4 ඒව 5යි. එහෙනම් උත්තරේ එනවා රුපියල් 625යි. ටියුට් එකේ දාලා නැහැ කාර්තුවක බද්ද කීයද කියලා. රෝම ඉලක්කම් 1 කියලා දාලා ඒක හදන්න. කාර්තුවක බද්ද කීයද කියලා අහලා හදාගන්න. තේරෙනව නේද? එහෙනම් කාර්තුවකට හොයන්න අරක බෙදනවා 4ෙන්. කාර්තු 4යිනේ තියෙනවා කිව්වේ ඒකයි. හරි. ඇති නේද? ඊට පස්සේ ඒ ගාන හදන්න. ඊට පස්සේ 5 වෙනි ගාන 6 වෙනි ගාන 7 වෙනි ගාන හදන්න. 8 වෙනි ගානට යන්න. 8 වෙනි ගාන අර ටික හදන්න. 8 වෙනි ගාන හදන්න ওই විදියට බෑ. හරි. මේක හදාගත්තනේ. 8 වෙනි ගාන හදන්න කලින් මම ලියලා හදන්න ගානක් දෙනවා. ලියන පොතට ගිහිල්ලා මේ ගාන ලියා ගන්න. වාර්ෂික තක්සේරුගත වටිනාකම රුපියල් ලක්ෂ 4ක් වූ නිවසක් සඳහා රුපියල් ලක්ෂ 4ක් වූ නිවසක් සඳහා කාර්තුවකදී රුපියල් 4000ක කාර්තුවකදී රුපියල් 4000ක වරිපණම් බද්දක් අය කරයි. රෝම ඉලක්කම් 1 වාර්ෂික වරිපණම් බද්ද කීයද? රෝම ඉලක්කම් 1 වාර්ෂික වරිපණම් බද්ද කීයද? කොහමද හදන්නේ? බලන්න. රුපියල් ලක්ෂ 4යි. ඒක අපිට වැඩක් නැහැ. වාර්ෂික වරිපණම් බද්ද අහන්නේ. වාර්ෂික වරිපණම්
බද්ද සමානයි රුපියල් 4000යි නේද පුතේ කාර්තුවකට. කාර්තු කීයක් තියෙනවද? 4ක් තියෙනවා. ගුණ කරනවා 4න් එහෙනම් 4 වරක් 4 16යි. එහෙනම් රුපියල් 16යි මේ අගට බිංදු 3 දානවා. රුපියල් 16000යි වාර්ෂික වරිපණම් බද්ද. හදාගන්න. දෙක අය කර ඇති. අර හදාගත්තා නේද? ඇති නේද වෙලා? ප්‍රෝමිලක්කන් දෙක අය කර ඇති. අය කර ඇති වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය කීයද? වරිපණම් බදු ප්‍රතිශතය කීයද? අය කර ඇති වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය. කොහොමද හොයන්නේ පුතේ? අපි යටට දානවා වාර්ෂික තක්සේරුගත වටිනාකම, උඩට දානවා වාර්ෂික වරිපණම් බද්ද ගුණ කරනවා පුතේ 100%ෙන්. 100%ෙන්. ඔහම ගුණ කරපුවාම අපිට හදන්න පුළුවන්. වාර්ෂික තක්සේරුගත වටිනාකම රුපියල් ලක්ෂ 4යිලු. 16000යිලු වාර්ෂික වරිපණම් බද්ද ගුණ කරනවා 100%ෙන්. බිංදු දෙකට බිංදු දෙක කැපුවා, මේ බිංදුවන්ට මෙයාගේ මේ 3 කැපුවා. 16 4ෙන් බෙදුවාම 100ට කීයද? 4යි වරිපණම් බද්ද අය කරලා තියෙන්නේ. 104ක වරිපණම් බද්දක් තමයි අය කරලා තියෙන්නේ. හදාගන්න. 104ක වරිපණම් බද්දක් චූටි ගාණක් නේ. හදාගන්න. හරි. ඊට පස්සේ ඔයාට හදන ගමන් අහගන්න. 8 වෙනි ගාන හදන්න පුළුවන්. ඊට පස්සේ 9 වෙනි ගාන බලන්න. එයාවත් හදන්න පුළුවන්. 10 වෙනි ගානත් හදන්න පුළුවන්. 11 වෙනි ගානත් හදන්න පුළුවන්. 12 වෙනි ගාන. 12 වෙනි ගාන හදන්න කලින් අපි කව ගානක් හදලෙමු. හොඳ ගණන් ටිකක් තියෙනවා. ඇති නේද වෙලා? හරි. අපි 12 වෙනි ගාන හදන්න යනවා. ඔතනම හදමු. 12 වෙනි ගාන හදන්න ගන්න. ඔයාට මේ වගේ ගණන් එනවා ප්‍රතිශත දැනුම භාවිතා කරලා හදන්න ඕනේ. මීහරක් වගේ හදන්න නැතුව ඉන්න එපා. මේ වගේ ගණන් එන්නේ නැහැ කීවට කවුරු හරි කිව්වොත් වැරදි අනිවාර්යෙන් එන්න පුළුවන්. මොකද ප්‍රතිශත දැනුම භාවිතා කරලා හදන්න තියෙන ගණන්. 12 වෙනි ගාන දිහා බලන්න. 12 වෙනි ගානට යන් අපි. 12 වෙනි ගානේ මොකද්ද කියන්නේ? 12 වෙනි ගානේ කියනවා නගර සභා බල ප්‍රදේශයක පිහිටි නිවසක් සඳහා 10%ක වාර්ෂික වරිපණම් බද්දක් අය කරනවලු. එතකොට වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය දීලා තියෙනවා නේ. වරිපණම් බදු ප්‍රතිශතය 10%යි. ඕනේව ලියා ගන්න ඕනේ පැත්තකින්. ඊට පස්සේ කියනවා වාර්ෂික වරිපණම් නිවස සඳහා කාර්තුවකට 1625. එහෙනම් කාර්තුවක බද්ද. කාර්තුවක බද්ද 1625යි කියලාත් කියනවා. කාර්තුවක බද්ද 1625යි. නිවසේ වාර්ෂික තක්සේරුගත වටිනාකම හොයන්නලු. එහෙනම් අපිට කියනවා තක්සේරුගත වාර්ෂික වටිනාකම සොයන්න. ඊට කලින් අපි හොයාගන්න ඕනේ වාර්ෂික වරිපණම් බද්ද හොයන්න ඕනේ නේද? කාර්තුවක දන්නවා. එහෙනම් වාර්ෂික වරිපණම් බද්ද. වාර්ෂික වරිපණම් බද්ද හොයන්නේ කොහොමද? කාර්තුවක බද්ද 1625යි ඒක ගුණ කරනවා කාර්තු ගණනින් 4යි. 4 වරක් 5 රුපියල් වලින් උත්තරේ එන්නේ 4 වරක් 5 20න් බිංදුවයි දෙකක් ඉතුරුයි. 4 වරක් 2 8යි 2යි 10න් බිංදුව එකක් ඉතුරුයි. 4 වරක් 6 24යි 1යි 25න් 5යි දෙකක් ඉතුරුයි. 4 වරක් 4යි 2යි 6යි. එහෙනම් රුපියල් 6500යි කියලානවා කාර්තුවක වරිපණම් බද්ද. කාර්තුවක නෙමෙයි. වාර්ෂික වරිපණම් බද්ද අපිට එනවා රුපියල් 6500ක් කියලා. අපෙන් අහනවා මොකක්ද අහන්නේ?
තක්සේරුගත වාර්ෂික වටිනාකම. ඒ කියන්නේ මේ 110යි නම් වරිපණම් බදු ප්‍රතිශතයේ 110 නේද මේ 6500 කියන්නේ. ඈ 110 6500යි. 110 කියන්නේ 6500ලු. ඈ කොහොමද අපි හැදුවේ? 110ක් කියන්නේ 6500 නම් බෙදීමට දානවා 10. අපෙන් අහන්නේ තක්සේරුගත වටිනාකම 100 වෙන්න ඕනේ. 100කට නම් 10ක් නේ බද්ද ගෙවන්නේ. එහෙනම් 10ක් කියන එක 6500යි නම් බෙදනවා 10න් ගුණ කරනවා 100න් බිඳුවට බිඳුව කපුවා උත්තරේ එනවා රුපියල් 65000යි කියලා එනවා. වාර්ෂික තක්සේරුගත වටිනාකම කීයද එනම්? එම නිසා වාර්ෂික තක්සේරුගත වටිනාකම රුපියල් 65000ක් කියලා. හරිම ලේසි ගණන් හදන්න. නේද? අපි 8 දී උගන්ලා තියෙන අනුපාත පාඩමේදීත් කතා කරා මේ වගේ දේවල්. මේකේ හදන්න දෙයක් නැහැ. හදාගන්න. එහෙනම් හදන ගමන් ආගන්න. 13 කරන්න පුළුවන්. 14 කරන්න පුළුවන්. 15 කරන්න පුළුවන්. හරි. 16 බලන්න. 16 ගණන් දෙකක් වගේ තියෙන්නේ. 15ෙත් එහෙම. ඒ දෙක වෙන වෙනම හදලා උත්තර අරගෙන අදාළ අහන දෙයට උත්තරේ දෙන්න ඕන. මං හදන්නේ නෑ ඒක. ඔයා හදන්න ඕන. අපි ඒක ක්ලාස් ෆිසිකල් ක්ලාස් එක පටන් ගත්තාම පන්තියේදී හදන්නේ. හරි. මේ ටික හදන්න. ඔයාලට මේ ටික හදුවා කියන්නේ මේ ටික හදන්න පුළුවන් කොහොමද? මේක ලියන්න වෙලා ඇති නේද දැන්? ඊට පස්සේ අපිට ඊළඟට උගන්වන්න තියෙන්නේ මං හිතන්නේ ඊළඟට තියෙන්නේ තීරු බදු. හරිද? තීරු බදු ගැන කතා කරන්න තියෙනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් තීරු බදු ගැන කතා කරනවා. ඊට පස්සේ ඉන්කම් ටැක්ස් ගැනත් කතා කරනවා. ආදායම් බද්ද ගැන. ඊට පස්සේ වැට් එක ගැන කතා කරනවා. හරි? ওই ටික අපි කතා කරමු ඊළඟට. හරි? දැනට අපි 10 ශ්‍රේණියේ කට්ටියට දැන් අපි අද කතා කරා තීරු බදු වරිපණම් බදු ගැන. වරිපණම් බදු ටික ඉවර කරා. අපි ඉදිරියේදී ඉක්මනටම හෙට අනිද්දා දිහාම අපි ඊළඟ වීඩියෝ එක දාලා ඔයාට මම කරලා දෙන්නම් තීරු බදු ටික. හරි? තීරු බදු ඊට පස්සේ ආදායම් බදු තියෙනවා. ඊට පස්සේ මම හිතන්නේ තව පාඩම ඉවරයි. එතකොට ගොඩක් දේවල් ඉවරයි. සුළු පොලේ ගැන අපි කතා කරලා තියෙන්නේ නේද? විශේෂයෙන් වෙන මොකුත් කියන්න දෙයක් නැහැ. එහෙනම් ඔයා මේ ටික කරලා ටියුට් එකේ තියෙන මේ ගණන් ටික අදාළ ටික හදන්න. හරි? ආයිබෝවන් එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු.